And now, live at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර පුවත් විකාශය ලයිව් at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ත්‍රිරෝද රථ සංගමේ සභාපති ඝාතනයට සැකපිට 8ක් අත්අඩංගුවට. පෙරටුගාමී උද්ඝෝෂණයේ රාජකාරී කළ පොලිසිය 30ක් නිරෝධායනයට. මහමැතිවරණයේ තැපැල් ඡන්දයට ජූලි 13 සිට දින 3ක්. පාසල් නිල ඇඳුම් වවුචරය වෙනුවට යළිත් රෙදි ලබා දීම කෙරෙහි රජයේ අවධානය. කමිටුවක් මගින් අධීක්ෂණය කළා දේශීය වශයෙන් පාසල් සිසුන්ට රෙදි පිළි ලබා දීම සඳහා වෙන පත්‍රිකාව ඉදිරිපත් වුණා. කොරෝනාවෙන් බැටකන ඉන්දියාවේ ආසාදිත මරණ ගණන 8000 ඉක්මවයි. COVID-19 රෝගීන් 10 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට හඳුනාගෙන ඇති COVID-19 රෝගීන් 1869 දෙනාගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 736 දෙනෙකු පමණයි. රෝගය වැළඳුණු 1122 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 62 දෙනෙකු COVID-19 ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයකම පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. ඊයේ දිනේ හඳුනාගෙනුණු COVID-19 රෝගීන් 10 දෙනාගෙන් 8 දෙනෙකුම නෞක හමුදා සාමාජිකයින්. මීට අමතරව එක් රෝගියෙකු කටාර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර අනෙක් රෝගියා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක්. ඊයේ දිනේ COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා වන PCR පරීක්ෂණ 1433ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 81735ක්. මේ අතර අමරිකානු තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙරේදා සංවිධාන කළ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා රාජකාරිය නිරත වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා අත්තිරිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද ස්වර්ණවාහිනී පත්තරයේ වැඩසටහනට සහභාගී වෙමින් විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. අනිල් ජාසිංහගේ උපදෙස් අනුව යලි දැනුම් දෙනතුරු උද්ඝෝෂණ තහනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නගේ ප්‍රකාශයක් ඒ පිළිබඳව යමක් උත්තරයක් දුන්නොත් උද්ඝෝෂණ තහනම් නොවේයි. පූර්ව පශ්චාත් කොවිඩ් සමය තුළ මේ ජනතාව එකතු වන අවස්ථා දැඩි ලෙස සීමා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේක උද්ඝෝෂණ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. මේ රටේ ජනතාව මාස 3ක් තිස්සේ තාම කැපවීමෙන් යුතුව කටයුතු කළා. මේ ලබාගත් ප්‍රතිඵලය දිගට පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මේක ඇත්ත වශයෙන් මේ උද්ඝෝෂකයන්ට පමණක් නෙවෙයි අප විසින් දේශපාලඥයින්ටත් නිතර මතක් කරලා දෙන දෙයක්. රාජ්‍ය නිලධාරීන්ට, ඉහළ නිලධාරීන්ට, සමහර ලාවට අමාත්‍යවරුන්ට මේ හැමෝටම අපි වරින් වර මේ කරුණු ප්‍රකාශ කරනවා. ඒ පොලිසිය හරහා තමයි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙලාවට. ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට උද්ඝෝෂණ නැවැත්වීමට මම හිතන්නේ රජය හෝ කිසිවකු හෝ ක්‍රියාත්මක කරනවා කියලා. මේ නිරෝධායන නීතීන්ට අනුව යම්කිසි උද්ඝෝෂණයක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ඉතා සීමිත තත්ත්වයන් යටතේ කරන්න පුළුවන්කම ලැබෙයි. ඒ සඳහා මේ මාර්ගෝපදේශවල යම්කිසි අඩුවක් තියෙනවා නම් ඒ අපි සකස් කිරීමටත් කටයුතු කරනවා. නමුත් ඒ උද්ඝෝෂණ කියන්නේ අර පැරණියා කාලයේ ලිප්ටන් වට රවුමට විශාල වශයෙන් වට වෙලා කරන උද්ඝෝෂණ සඳහා අපිට ඇත්ත වශයෙන්ම මේ පවතින තත්ත්වය තුළ ඉඩකඩ ලබා දිය නොහැකියි. පාර්ලිමේන්තු මහමැතිවරණයේ තැපැල් ඡන්දය ජූලි මාස 13, 14, 15 දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. මේ අතර මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වෙන බව එම කොමිසම ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. පාර්ලිමේන්තු මහමැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින සියලු රාජ්‍ය නිලධාරීන්ට ජූලි මාස 13, 14, 15 යන දිනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම් සලසන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. එම කොමිෂන් සභාව පවසන්නේ මෙවර තැපැල් ඡන්දදායක සංඛ්‍යාව දසදහසකින් පමණ වැඩි වෙනු ඇති බවයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය සේවකින් වැඩි පිරිසක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම් කරනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. මේ අතර මෙවර මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 225ක් වෙනුවෙන් අපේක්ෂකයින් 7452 දෙනෙකු තරඟවදින අතර ඉන් අපේක්ෂකයින් 3652 දෙනෙකු තරඟවදින්නේ දේශපාලන පක්ෂ 25කින්.
ස්වාධීන කණ්ඩායම් 313කින් අපේක්ෂකයන් 3800 දෙනෙකු එළඹෙන මහමැතිවරණය සඳහා තරඟවැදීමට නියමිතව තිබෙනවා. මේ අතර ඉදිරි මහමැතිවරණයට අදාළ තවත් පෙරහුරු ඡන්ද විමසීම් කිහිපයක් ලබන 14 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද මැතිවරණ කොමිසම පැවසුවා. මහමැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය ඉකුත් 7 වෙනිදා අම්බලන්ගොඩදී පැවැත්වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව අද දිනේදීත් රැස් වුණා. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු පිරිසක් අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ වනාතවෙල්ලුව ලැක්ටෝවත්ත ඉඩම පරීක්ෂාවට ලක් කළ විශේෂ කාර්යබලකායේ පොලිස් පරීක්ෂක සුරේෂ් ප්‍රියංකර මහතායි. එහිදී ඔහු පැවසුවේ එම ඉඩමේ නිවසක තිබී ඉන්දියාවේ නිෂ්පාදිත ඩෙටනේටර් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක් ඇතුළු ආයුධ සහ උණ්ඩ හමු වූ බවයි. එමෙන්ම ඉඩමේ විසූ තරුණීන් සිව් දෙනෙකු ඒ වන විටත් අත් විලංගු දමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරට ගෙන තිබූ බවත් ඉන්නෙක් පුද්ගලයෙකු ලැක්ටෝස් මුදලාලිගේ පුත්‍රයෙකු බව එහිදී අනාවරණය වූ බවත් සාක්ෂිකරු පැවසුවා. අනතුරුව ලැක්ටෝවත්ත ඉඩම පරීක්ෂා කිරීම සඳහා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජානක මාරසිංහ මහතා සාක්ෂි ලබා දුන්නා. අදාළ ඉඩමේ රැඳී සිටි සැකකරුවන් සිව් දෙනෙකු එදින අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් මේ වන විට අපමත මුදා හැර ඇති බවත් කොමිසම හමුවේ අනාවරණ වුණා. මෙහිදී අදාළ සැකකරුවන් අපමත මුදා හැර ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව පිළිගන්නවාද යන්න කොමිෂන් සභාවේ සමාජිකින් සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ හෙළිදරව් වී ඇති කරුණු අනුව ඔවුන් පිළිබඳව මීට වඩා විමර්ශන සිදු කළ යුතුව තිබූ බව තමන්ට හැඟී යන බවයි. කොළඹදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවයට එල්ල වූ පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව සමගි ජනබලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වහා සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ අතර මහමැතිවරණ දිනය හා රාජ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් එහිදී අදහස් පළ වුණා. නියමිත කාලයට මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ අගෝස්තු මාසේ. අද ස්වභාව ධර්මයෙන්ම ඒක නියම කළා තියෙනවා. කවුරු මොන විදියට තීරණ ගන්න ගියත් හරි දේ අද හරි විදියට හරි දිනයට පවත්වන්නට කටයුතු කරලා යෙදිලා තියෙනවා. දැන් බලන්න පරිපාලන සේවය. රාජ්‍ය සේවයට ඇතුල් වෙන හැම කෙනෙකුටම පොඩි මතයක් තියෙනවා. කවදා හරි දවසක මට අමාත්‍යාංශයක ලේකම් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. කවදා හරි දවසක රජයේ ආයතනයක මට ප්‍රධානියෙක් වෙන්න පුළුවන් කියලා. අද පරිපාලන සේවයේ අයට ඒ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අද හිටපු හැටියේ තනතුරු වෙනස් වෙනකොට රාජ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ? අර කැඳහැලියක් කියපු යහපාලනය මීට වැඩිය කොච්චර හොඳට කරාද? අම්මෙක් හැටියට දරාගෙන ඉන්න බෑ, බලාගෙන ඉන්න බෑ. අර ගෑනු ළමයාව දෙකට නමලා අර ට්‍රක් එකට විසි කරපු හැටි. මේ රටේ තියෙන නීතිය හැටියට කාන්තා පොලිස් නිලධාරිනියක් නැතුව කිසිම කාන්තාවකට අත තියන්න බෑ. එහෙමනම් නීතිය කඩලා තියෙනවා එතන. ඒ විතරකුත් නෙවෙයි, පහුගිය මැතිවරණයේදී අපි දැක්කා වේදිකාව දෙදරන්න කෑ ගැහුවා අපිට සනීප ආරක්ෂාව එපා, ආරක්ෂාව ඕනී කියලා. ඔන්න කාන්තාවන්ගේ ආරක්ෂාව කඩනවා. ඔය සුදු නෝනලා කෑ ගහපු අය දැන් ඇවිල්ලා මේ වෙනුවෙන් කතා කරන්නේ. ලංකා ස්වයන් රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මිරිහාන ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව තිබෙනවා. මූල්‍ය ආයතනයක පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසුවා. නොගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාරේ පිහිටි මූල්‍ය ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ මිලදීගෙන ඇති ත්‍රිරෝධ රථයක හිඟවාරික පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ සුනිල් ජයවර්ධන මහතා තවත් අයෙක් සමග එම ස්ථානයට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ වූ කතා බහ සුනිල් ජයවර්ධන මහතා තම ජංගම දුරකථනයේ මෙසේ පටිගත කර තිබුණා. නෑ මං කිව්වේ මෙයාට මං කිව්වෙත් ඒකයි මේ සීස් කරන්නේ නැති විත්තිය කිව්වනේ අපවතුමා සීස් කරන්නේ නැහැ කියලා මම කිව්වනේ මෙයා ආවේ කාලේ මන්ට සීස් කරන්නේ නැහැ අන්තිම කිව්වා මේවා හරි වැරදිනේ අප්පා මේ 2020 2.18 ගෙවලා තියෙනවා. ඒක මාර්තු මාසේ තමයි මේ මාර්තු 20 තමයි ඇඳිරි නීති දාන්නේ මේ කොරෝනා වලට. මාර්තු අප්‍රේල් නෙයි. ඔව් ඒකනේ මා සාපේතුමා. නෑ ඒ කියන්නේ මාස් තුනකුත් නැතුණු උසලදී. මම මේක අරින්නේ මම. ත්‍රිවිල් රථය දුවන්න දුන්නෙත් මං හිතන්නේ මේ දවස් ගානයි. අතිගරු ජනාධිපතිතුමනි මේ මිරිහානේ ඔබතුමාගේ ගෙවල් ඉදිරිපිට මෙන්න මේ ආයතනය මෙන්න මෙතන මේ වාහනයක් මේ අහිංසක මිනිහෙක්ගේ වාහනයක් ත්‍රිරෝධ රථ දුවන්න දීලා දැන් සතියක්වත් නැහැ රුපියල් 50 100 හරි හොයාගෙන මේ දරුපවුල නඩත්තු කරන වෙලාවේ
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානයටයි මේ කියන්නේ මෙන්න මේ පාතාලයේ යොදලා මිනිසුන්ට පහර දීලා ගහලා මේ වාහන උස්සා යන එක දැන් ක්‍රියාත්මකයි. ඔබතුමා පාතාලය මඩින්න උත්සාහ කරනවා. පාතාලය කියන එක තියෙන්නේ මේ ලීසින් ආයතන තුල. මේ විදිහ අපරාධ වෙනවා මේ රට ඇතුලේ. ඔබතුමාගේ ලීසින් සාහනේ ඒගොල්ලන්ට සම්බන්ධතාවයක් නැහැලු. අපි දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කරලා ඒ අදාළ නිලධාරියාව දැනුවත් කරා. යලිත් මට කෝල් එකක් දීලා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මෙහෙයුම් කටයුතු සම්බන්ධව ක්‍රියා කරන කමිටුවට මේ ගැටලුව යොමු කරන බවට පොරොන්දු වුණා. කරුණාකරලා පිළිලිමක් කරනවා. මෙන්න මේ වගේ අමන වැඩ මේ රට ඇතුලේ සිද්ධ වෙනවා. අතිගරු ජනාධිපතිතුමනි මේකට වහම මැදිහත් වෙන්න මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්නෙට වහම මැදිහත් වෙන්න. පසුව ඊයේ පස්වරුවේද සුනිල් ජයවර්ධන මහතා එම මූල්‍ය ආයතනය වෙත ගොස් අදාළ ගැටලුව පිළිබඳව යළිත් සාකච්ඡා කළ අවස්ථාවේ මූල්‍ය ආයතනයේ සිටි පිරිසක් සමග උණුසුම් වචන හෝමාරුවක් ඇතිව තිබෙන බවට පැවසෙනවා. පොලිසිය පවසන්නේ එම අවස්ථාවේ මූල්‍ය ආයතනයේ සිටි පිරිසක් සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඇති බවයි. අදාළ පහරදීම කිසියම් පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණා. ඔබ ඒ වීඩියෝ දර්ශනයේ දුටු ආකාරයට අදාළ පුද්ගලයා මෙම ස්ථානයේ තමයි ඇද වැටෙන්නේ. එම වැටුණු අවස්ථාවේදීත් කිසියම් පුද්ගලයෙකු ඔහුට පහර දෙන ආකාරය එම වීඩියෝවෙහි පටිගත වී තිබුණා. ඒ විතරක් නොවේ. එම පහර දීම සිදුවන විට මෙම ස්ථානයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු රැඳී සිට තිබෙනවා. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විට මිරිහාන පොලිසිය කටයුතු කර තිබෙනවා. පහරදීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් සිටි සුනිල් ජයවර්ධන මහතා පහරදුන් පිරිස විසින්ම දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පැවසෙන අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊ රාත්‍රී 10ට පමණ ඔහු මිය ගොස් තිබෙනවා. පහරදීම සිදු වූ ස්ථානයට අද පෙරවරුවේ ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළා. පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් මෙවන විට මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සිදු වූ පහරදීම පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙලෙස අදහස් දැක්වුවා. අපි මේ රටේ ජනතාවට හැටියට අපි කියන්නේ පාරිභෝගිකයට අපි කියන්නේ මේ ලීසින් මාෆියාවෙන් මේ රට බේරලා දෙන්න. මොකද තාමත්ම අමාරුවෙන් මේ මිනිස්සු වාහන අරගෙන මේ ලීසින් ගෙවන්නේ. අද වෙනකොට ලීසින් මේ මාෆියාව විසින් පුද්ගලයෝ මරලා දාන්න තත්ත්වයට පත් වෙලා අපි කියන්නේ මේ පිළිබඳව වහා පරීක්ෂණයක් කළා මේ පිරිසට නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේ කරන්නේ. පාසල් නිලැඳුම් වවුචරය වෙනුවට රෙදි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. අධ්‍යාපන ඇමැතුමා පාසල් සිසුන්ට ලබන වර්ෂයේ සිට නිලැඳුම් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කළා. පසුගිය රජය විසින් ආරම්භ කළා. අපිත් එක්වරක් ක්‍රියාත්මක කළා. පාසල් දරුවන්ට පිරිවෙන්වල ගෞරවනීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නිල ඇඳුම් ලබා දීම වවුචරයක් මගින් කළේ. මුදල් ප්‍රමාණයක් තමයි ලබා දුන්නේ. අපේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා දීර්ඝ වශයෙන් මේ රටේ කර්මාන්ත රෙදිපිලි ඇඟලුම් ඇතුළු සියලු කර්මාන්ත වැටුණනේ මේ කොරෝනා වසංගතයේ කරන කොටගෙන ඔවුන්ට ආදායම් මාර්ග අහිමි වුණා. ඔවුන් සියලු දෙනාම එකතු වෙලා අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. මේ Tamanට මේ ඇනවුම දුන්නොත් අවශ්‍ය රෙදි ප්‍රමාණය නියත වශයෙන් මේ රට තුල නිෂ්පාදනය කළා දෙනවා කියලා. ශ්‍රී ලංකා පේශකර නිෂ්පාදක සංගමය සමග විමල් වීරවංශ කර්මාන්ත ඇමැතිතුමා සාකච්ඡා කළා. අධ්‍යාපන අමාත්‍යතුමත් සමග සාකච්ඡා කළා. එතුමා බාරගත්ත මේ වගකීම කමිටුවක් මගින් අධීක්ෂණය කළා. දේශීය වශයෙන් පාසල් සිසුන්ට රෙදිපිලි ලබා දීම සඳහා වෙන පත්‍රිකාව ඉදිරිපත් වුණා. මේ අතර පසුගියදා පැවති පෙරටුගාමී විරෝධතාවයේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. පසුගියදා පෙරටුගාමී දේශපාලන පක්ෂයේ සහ සමාජ ක්‍රියාකාරිකයන් යයි හඳුනාගන්න පිරිස් විසින් කොළඹ නගරයේ කරන උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අධිකරණයට ගොහින් තහනම් නියෝගයක් ලබාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ තහනම් නියෝගය ඔවුන්ට දැනුම් දීලා තියෙනවා. දැනුම් දීමෙන් පසුත් විසුරුවාර්ඩ ලෙස නියෝග කළත් එසේ විසුරුවා නොගොස් දිගින් දිගටම රැඳී සිටින ඔවුන් ඉවත් කර ගැනීම ඉවත් කිරීම සඳහා පොලිසිය දරන උත්සාහයේදී ප්‍රථම පහර දීම් කර තිබෙන්නේ ඒ අදාළ සංවිධානවල සිටි පුද්ගලයන්ය කියන එක ඡායා මේ පටිගත කරන ලද ඡායාරූපවල තිබෙන බව පැහැදිලි කරා. එහිදී ඒ අවස්ථාවේ ඇතිවන පහර දුන්නාම ඒ සදා ඇතිවන ප්‍රතික්‍රියාවක් ලෙස තමයි
පොලිසියේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන. මේ ප්‍රහාරය අතිගරු ජනාධිපතිතුමාවත් කැබිනට් මණ්ඩලයේ කිසිම සමාජිකයෙක් විසින්වත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මෙවන් තත්වයක් මීට පසු ඇති වුණොත් ඒ නිරෝධායන නීති රීති යටතේ ඒ නිරෝධායන ක්‍රියාවලියට ඒට සම්බන්ධ පොලිස් නිලධාරීන් හෝ වේවා හමුදා නිලධාරීන් හෝ වේවා මහා ජනතාව හෝ වේවා ඒ අය පිටත් කර යවනවා මිසක් පාරදීමක් කිරීම නොකළ යුතුයි කියන ස්ථාවරේ අතිගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. එනට මේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් නිරෝධායනයට කළා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරයි. දරුණු ගණයේ අපරාධ සිදු කර සිරගත කර සිටින රැඳවියන් මඩකලපුවේහි ලාදුරු රෝගීන් රඳවා සිටි දූපතෙහි රැඳවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා දැනට මඩකලපුවේ ලාදුරු රෝගීන් සඳහා වෙන් කර තිබුණු ඒ දූපතේ දැන් ඉන්නේ රෝගීන් දෙන්නෙක් පමණයි. එයට සනීප වෙලා සෞඛ්‍ය අංශවලින් එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරාගෙන බරපතල අපරාධ වලට අසු වුණු හා මරණීය දණ්ඩනයට ලක්වෙච්ච ඒ සිරකරුවන් ඒතන ස්ථානගත කරලා ටෙලිෆෝන් ජෑම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එවැනි ස්ථානයක පහසුයි. නැත්නම් වැලිකඩ ටෙලිෆෝන් ජෑම් කරොත් ඒ ප්‍රදේශයේ වටේම කන්තෝරු වලට ගෙවල් දොරවල් වලට ටෙලිෆෝන් පාවිච්චි කරන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි බන්ධනාගාර පිළිබඳව මේ ප්‍රශ්නය අපිට මේ ආකාරයෙන් විසඳා ගැනීමට ටික කාලයක් යයි. ඉදිරියේදී ඒ ගොඩනැගිලි හදලා ඒ ස්ථානයේ ස්ථානගත කරලා එවැනි වැඩපිළිවෙලක් ගැන දැන් අපි සාකච්ඡා කරගෙන යනවා. කුමන ආකාරයකින් එය ක්‍රියාත්මක කළ යුතුද කියන ප්‍රශ්නය පිළිබඳව. බූස්ස බන්ධනාගාරය ඒක වෙනුවෙන්ම ස්ථාපනය. දැනට බූස්ස බන්ධනාගාරය දැඩි අපරාධකරුවන් සහ මේ රටේ දූෂණ ක්‍රියාවලට වැඩියෙන්ම සම්බන්ධ සහ පාතාල ක්‍රියාකාරකම් වලට වැඩියෙන්ම සම්බන්ධ අය බූස්ස බන්ධනාගාරයට දාන්න කොමසාර් ජනරල්තුමාත් ඇතුළු උසස් නිලධාරීන් සියලු දෙනාම තීරණයක් කරන් තියෙනවා. ඒ නිසා ඒ අනුව ඒ සියලු දෙනා බූස්ස බන්ධනාගාරයට මේ බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරය ඒ වගේම STF එකකට ආරක්ෂාව සපයනවා. බන්ධනාගාර නිලධාරීන් පාලනය කරනවා. මේ සඳහා අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා. තවත් සවිස්තරාත්මක පුවත් රැසක් දකිමු දැන්. දැඩි පරිශ්‍රමයකින් මර්ධනය කරගත් කොරෝනා ව්‍යාප්තිය උද්ඝෝෂණ හේතුවෙන් ව්‍යාප්ත වීමට කිසිසේත් ඉඩ නොදෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළොන්නාවේ පැවති උත්සවයකට එක් වෙමින්. පෙරේදා ඇතිවෙච්ච සිද්ධිය අර දේශපාලන පක්ෂයක සමාජිකයින් ඇවිල්ලා පොලිසියත් සමග කලබලයක් ඇති වෙලා 53 දෙනෙක්ව උසාවියට ඉදිරිපත් කළා අප ලබා දීලා ගෙදර ගිය එක. එතනදී පොලිසිය හැසිරෙච්ච ආකාරය හරි නෑ නේද කියලා ඇහුවා එක වාර්තාකාර. මම කියපු දේ තමයි ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ එක වෝටර් කැනන් එකක් ඕපන් අප් කළා නෑ. වගකීමෙන් කියන්නේ ආරක්ෂක ලේකම් විදියට. එක බැටන් ප්‍රහාරයක් එල්ල කළා නෑ කිසිම උද්ඝෝෂණ කරුවෙකුට. එක ටියර් ගෑස් කැනිස්ටර් එකක් පාවිච්චි කළා නෑ කිසිම උද්ඝෝෂණ කරුවෙකුට. කවුරුවත් ඔලු පලාගෙන ලේ පෙරාගෙන ඉස්පිරිතාලට ඇතුළත් වෙලා නෑ. ඉතින් එහෙව් ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටට ඉදිරිපත් කරලා තියෙන අපිට අපේ නායකයන්ට ඒ විදිහේ එක එක ජාතියේ ඇලිගේෂන්ස් මර්ධනකාරී පිළිවෙත් අනුගමනය කරනවා මිලිටරීකරණය කරනවා කියලා හිටන් ඔය චෝදනා එන්නේ අර අරමුණු වල අර එජෙන්ඩාවලම කොටසක් විදියට. මාස දෙකමාරක් රට ලොක්ඩවුන් කරගෙන ඉඳලා බෝඩර්ස් වහලා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යන්න බැරි වෙන්න නීති සම්පාදනය කළා. මහරය පවා සෙබළුන් පොලිස් නිලධාරීන් පාරවල් වල නිදි මරාගෙන ඉඳලා රට යම් කිසි ස්ටේබල් තත්වයකට ගෙනාපු ගමන් ඒ කියන්නේ රට ඇරපු ගමන් එනවනම් නිරෝධායන නීති කඩ කරලා උද්ඝෝෂණය කරන්න අපි මොකද කරන්නේ? පොඩ්ඩක් ඉවසන්න බැරිද? ඇමරිකාවේ කළු ජාතිකයෙක් මැරුණා කියලා අපිට පුළුවන් ද මෙහි ඉඳන් ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා පාඩමක් උගන්වන්න අපේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රිස්ක් එකකට තියලා? වයඹ බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද දවසේ ඕනෑම අවස්ථාවක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දිනවල බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට පත්ව ඇති අතර එහි වක්‍ර බලපෑමෙන් දිවයිනේ නිරිතතික කොටසේ වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවයි.
දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තත් සුපුරුදු ආකාරයට නිත්‍ය දිග කොටසේ වර්ෂාපතනයේ එලෙසම පවතිනවා. මේ හේතුව නිසා වයඹ, බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ඊට අමතරව නුවරඑළිය, ගාල්ල, මාතර, කළුතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. විශේෂයෙන්ම මතක් කරනවා නම් ඊවර සහෝදරයන්ට පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මීට අමතරව අර පහුගිය දිනවල තිබ්බා බෙන්ගාල බොක්කේ තිබ්බ කැළඹෙන ස්වභාවය දැන් අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙලා මේ අඩු පීඩන කලාපයේ තියෙන්නේ දිවයිනට ඊශාන දිශාවෙන් බොහෝ ඈතින් තියෙන්නේ. එතකොට මේකේ ඍජු බලපෑම නම් කොහෙත්ම නැහැ. මේකේ වක්‍ර බලපෑම හින්දා තමයි මේ නිරන්තරයෙන්ම මේ දිවයින හරහා තියෙන සුළං රටාව නිත්‍ය දිශාවෙන් හමන හින්දා නිත්‍ය දිග කොටසේ වර්ෂාපතනය තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ දිවයිනට ඊශාන දිශාවෙන් තියෙන ගැඹුරු මුහුදු තීරයේ කඩින් කඩ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දීවරහා නායක ප්‍රජාවට පැහැදිලිව කියනවා. එම ගැඹුරු මුහුදු පැත්තට ඒ කියන්නේ දීවරහා නායක කටයුතු වලට යන්න එපා කියන එක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ පසුරුවේ සිට තද සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාපතනයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මෙලෙස දැඩි වර්ෂාපතනයක් පවතින්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රී මවුසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලටත් ගිනිගත් හේන වටවල හැටන් කොටගල නෝඩ් සහ මස්කලේ යන ප්‍රදේශවලටයි. මේ අතර අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ගවලත් වරින් වර ඝන මීදුම් තත්ත්වයක්ද පවතින බව අප වාර්තාකරු පැවසුවා. හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින වර්ෂාව සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පොලිස් විශේෂකාර්ය බලකායේ නව අනදින නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අද සිය දුරේ රාජකාරී ආරම්භ කළා. අද පෙරවරුවේ එම කටයුතු සිදු වුණේ පොලිස් විශේෂකාර්ය බලකා මූලස්ථානයේදී. මීට පෙර විශේෂකාර්ය බලකායේ අනදින නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා කටයුතු කළා. ගෙනියවි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සිය අනියම් බිරිඳගේ නිවසේ තිබී මත්කුඩු ග්‍රෑම් 500ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. අදාළ සැකකරු පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ හදිසි මාර්ග පරීක්ෂාවකදී වන අතර එහිදී T56 වර්ගයේ ගෙනියවියක් සහ මැගසින් 3ක් පොලිස් බහරට ගනු ලැබුවා. සැකකරු කොළඹ ප්‍රදේශයේ අයෙකු වන අතර ඔහු බන්ධනාගාරගතව සිටින ගණේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයෙකු බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. ගල්ල වඳුරඹ පොලිසිය වඳුරඹ ඉහළ ලේල්වල ප්‍රදේශීය පුද්ගලයෙකු සන්තකයේ තිබී මත්ගුලි සහ මත් පෙති තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා ව්‍යාපාරයක් කරගෙන යන මුවාවෙන් මත් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. හැටන් කොටගල ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ යතුරුපැදිකරු ත්‍රිරෝධ රථයක් පසු කර යාමට උත්සාහ දැරීමේදී යතුරුපැදිය පෙරළී යාමෙන් එම අනතුර සිදු ඇති බවයි. මේ අතර වැල්ලවාය මොනරාගල මාර්ගයේ බුත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු වුණා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ කුමුක්කන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. ඒ පොතත් සමගින් අදට අප ලයිව් at 12 තුලින් සමුගන්නවා. මම මුදිත විජේසුන්දර. යලි හම්බෙමු ලයිව් at 6:50 තුලින්. මම ෆාතිමා නස්රින්. සුබ දවසක්.